ආයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා. ඔබට මතක ඇති අපි වෙසක් පසළොස්වක පොහොය නිමිති කරගෙන පහුගිය මාසේ අපි යම් සංවාද මාලාවක් ආරම්භ කරා විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳව වඩා ප්‍රායෝගික යථාර්ථවාදී කෝණයකින් අලුත් කතිකාවතක් ඇති කිරීම සඳහා. ඉතින් වෙසක් පුරපසළොස්වක පොහොය වගේම මම හිතනවා මේ පොසොන් පුරපසළොස්වක පොහොය කියලා කියන්නේ බෞද්ධයන් හැටියට විශේෂයෙන්ම ලාංකික බෞද්ධයන් හැටියට අපිට ඉතා වැදගත් විශේෂම පොහොය දිනේ හැටියට අපි සලකන නිසා ඒ ගැන කතා කරන එක වඩා වැදගත්. මේ පොසොන් පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන මම හිතන්නේ අපි කතා කළ යුතුයි මහින්දාගමනයේ ඇත්ත සහ මිත්‍යාව. හේතුව මහින්දාගමනය ගැන අපි ඉතිහාසය පුරා කතා කරන පොදුවේ කතා කරන කතාවක් තියෙනවා. ඒ කතාවේ සැලකිය යුතු සත්‍යයක් වගේම අපිට නොපෙනෙන සැලකිය යුතු මිත්‍යාවකුත් තියෙනවා. අපි අද ඒ ගැන කතා කරමු. දැන් මහින්දාගමනය සම්බන්ධයෙන් ගත්තොත් ඇතැම් අය විශේෂයෙන්ම ඔය නිරාගමිකයන් එහෙම අහන බොහෝ විට අහන එක ප්‍රශ්නයක් තමයි තුන් වතාවක් ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුහාමුදුරුවන්ට කරන්න බැරි වුණු වැඩේ කොහොමද මිහිඳු හාමුදුරුවෝ කරේ කියලා. දැන් ඇත්තටම තුන් වතාවක් ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කරන්න බැරි වුණු වැඩේ මිහිඳු හාමුදුරුවෝ කරා නෙමෙයි. මේ සිදුවීම නිශ්චිත වශයෙන් සිදුවීමට නියමිතව තිබුණු අවස්ථාවට බුදුරජාණන් වහන්සේ අවකාශ ලබා දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවල මේ රටේ හිටපු යක්ෂ නාග ආදී මේ රටේ හිටපු ಜಾති අපේ සමහරු ඔවුන් ගෝත්‍රිකයන් හැටියට හැඳින්වුවට ඇත්තටම බුද්ධ කාලයට පෙර හිටම මේ රටේ හිටපු ජන සමාජය ගෝත්‍රික සමාජයක් නොවන බව අපි මුලින්ම කියන්න ඕනේ. ඒ නිසා මේ රටේ හිටපු ඒ ජන වර්ග ඒ ජනයා බුදුරජාණන් වහන්සේ වැඩම කරපු කාලෙත් සැලකිය යුතු පිරිසක් බුද්ධ දේශනාව වෙළඳගත්තා. හැබැයි අර අපේ මහාචාර්ය රාජසෝමදේව මහත්තයා කියන වගේ මේ මහින්දාගමනය කියලා කියන්නේ මේ බුදුදහම ලංකාවේ රාජ්‍යාගම බවට පත්වීමේ ඔෆිෂියල් ඉවෙන්ට් එක. එහෙම නැත්නම් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් ලංකාවේ බුද්ධාගම තිබුණා. ලංකාවේ බෞද්ධයන් හිටියා, විශේෂයෙන්ම යක්ෂයන් ලංකාවේ බෞද්ධයන් වශයෙන් හිටියා. ඒ වගේම එක දේශනයක රාජසෝමදේව මහත්තයා පෙන්වා දෙන පරිදි අපිත් පුද්ගලිකව විශ්වාස කරන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් ලංකාවේ රහතන් වහන්සේලා හිටියා. ඒක අපි වීඩියෝ මැදදී කතා කරමු. කොහොම වුණත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම කියලා කියන එක ඔෆිෂියල් ඉවෙන්ට් එකක් වගේම ලංකාවේ ඉතිහාසයේ මම හිතන්නේ ඉතාම වැදගත් සිද්ධියක්. ඒ වගේම මම හිතන්නේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ලංකාවේ ඉතිහාසයේ ගමන් බග වෙනස් කරන්න හේතු වුණු සිද්ධියක් කියලා. ඔබ දන්නවා සංක්ෂිප්තයෙන් ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ වැඩම කිරීමේ කතාව ගත්තොත් ධර්මාශෝක විශේෂයෙන්ම මෞර්ය වංශයේ අශෝක චණ්ඩාශෝක හැටියට දිග්විජය සංකල්පයෙන් සමස්ත ಭಾರತය තනි එක රාජ්‍යයක් බවට පත් කරලා ඔහු කරපු සංග්‍රාමය නිසා ඔහු මානසිකව දැඩි වෙහෙසකට විඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක ඔබ දන්නවා නීග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා බෞද්ධයෙක් බවට පත් වුණාට පස්සේ ඔබ දන්නවා ලෝකේ ಭಾರತයෙන් පිටත එහෙම නැත්නම් අශෝකගේ බලයේ පවතින කලාපයෙන් පිටත රටවල් වලට මේ බුද්ධ දේශනාව ප්‍රචලිත කරන්න අශෝක තීරණය කරනවා. ඒ හරහා තමයි මේ ඔහුගේ විශේෂ රාජ්‍ය ව්‍යාපෘතියක් හැටියට නවරට සසුන් පිහිටුවීම නැත්නම් රාජ්‍ය නවයක බුද්ධ දේශනාව ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන්නේ. එතකොට ඒකේ එක පියවරක් හැටියට තමයි මේ දේවානම්ද පිටිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීම සිද්ධ වෙයි. ඇත්තටම අවශ්‍ය නම් දේවානම්ද පිටිස්ස රජතුමා රජ වෙන්නට කලින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්න අවස්ථාව තිබුණත් ඒ වන විට වයස්ගතව හිටපු මුටසීව රජතුමාට මේ විශේෂයෙන්ම තරුණ බුද්ධියට ආමන්ත්‍රණය කරන
තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන විප්ලවීය ඉගැන්වීමක් වන බුද්ධ දේශනාව එතරම් ගෝචර නොවන්නට ඉඩ තිබුණු නිසා මිහිඳු මහරහතන් වහන්සේ කල්ගත්තා තරුණ පාලකයෙක් වන දේවානම්ද පියතිස්ස ලංකාවේ රාජ්‍යත්වයට පත්වන තුරු මම හිතන්නේ ලංකාවට වැඩමවීම සඳහා. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ සිදු වුණු සරල සිද්ධි ටික. අපි බොහෝ දිනෙක විශ්වාස කරනවා තිස්ස මුවෙක් පසුපස යද්දී මිහිඳු හාමුදුරුවෝ තිස්සට කතා කරා කියලා. හැබැයි ඊයේ මේ ගැන කතා කරද්දී මෙතකොට අබේතිස්ස අපේ පූජනීය මෙතකොට අබේතිස්ස හාමුදුරුවෝ හරි අපූර්ව මතක් කිරීමක් කරා. පුද්ගලිකව මාත් එක්ක කතා කරද්දී මහා වංශයට අනුව මුවෙක් නෙමෙයි ඇත්තටම ඒ වෙලාවේ ගිහිල්ලා තියෙන්නේ ගෝණෙක්. ගෝණට වඩා මුවා ටිකක් හුරතල් සතෙක් නිසා ටිකක් ආකර්ශනීය අපි ටිකක් ආදරය කරන සතෙක් නිසා ඇත්තටම ගෝණ මුවා බවට පරිවර්තනය වෙලා අපි හැමෝම මං හිතන්නේ හිතනවා මේක ඇත්තටම නැවත අවශ්‍ය කෙනෙක් සොයා බැලීම වැදගත්. අපි හිතනවා තිස්ස පැන්නේ මුවෙක් පස්සේ කියලා. ඉතින් ඒ වගේම මේ මහින්දාගමනයත් එක්ක බැඳුණු මිත්‍යාවන් ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ලංකාවට සංස්කෘතිය ලැබුණේ ලංකාව සංස්කෘතික රාජ්‍යයක් බවට පත් උනේ අපි සංස්කෘතියක් සහිත ජාතියක් බවට පත් උනේ මහින්දාගමනයෙන් කියලා. මහින්දාගමනයෙන් අපිට බොහෝ දේ ලැබුණු බව ඇත්තයි. අපිට විශේෂයෙන්ම රටක් හැටියට ලංකාවට ඉමහත් ආලෝකයක් ලැබුණු බව ඇත්තයි. හැබැයි අපි සංස්කෘතික උනේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු හින්දා නෙමෙයි. ඒ වගේම සමහරු විශ්වාස කරනවා දැන් අර 18 කුලයක ශිල්පීන් සංගමිත්තාතරණී එක්ක ආපු නිසා තමයි මේ රටේ කලාව ස්ථාපිත වුනේ කියලා. ඒකත් අර වගේම මිත්‍යාවක්. පුදුමේ තමයි ඒ 18 කුලයක ශිල්පීන් ආව කියන ඉන්දියාවේ එහෙම කලාවක් අපේ විදිය කලාවක් නැති එක. අපේ සමාධි පිළිමේ වැනි පිළිම ඉන්දියාවේ නැති එක. ඒ වගේම අපේ සඳකඩ පහන වැනි කලා නිර්මාණ ඉන්දියාවේ නැති එක. අපි කරපු මහා සුවිශාල මේ ගලින් කරපු මේ කටාරම් ලෙන් විහාර ඉන්දියාවේ නැති එක. අපේ සමුදුරු පරයන මහා වැව් වලට කිට්ටු කරන්න පුළුවන් එක වැවක් ඉන්දියාවේ නැති එක. ඒ නිසා සමහර විට අර ඔබට මතක ඇති මේ දැන් අවුරුදු කිහිපයකට කලින් ඉන්දියාවත් ලංකාවත් අත්සන් කරන්න උත්සාහ කරා ටිකක් ගිවිසුම. සමහරට ඒ වගේ එහෙට කරදරයක් වෙලා හිටපු වැඩිපුර හිටපු වෘත්තීන් ටික මෙහෙ වෘත්තිකයෝ ටික මෙහෙට ධර්මාශෝක යුවත් දන්නේ නැහැ මේ හරහා. කොහොම වුණත් මේ අපිට කලාවක් අපිට සංස්කෘතියක් අපිට අනන්‍ය ශිෂ්ටාචාරයක් තිබුණා. අපි අර රාවණා ගැන වීඩියෝ එකේදී අපි කිව්වා අපිට මතක ඇති අනුරාධපුරයෙන් අවුරුදු විජයවගමනේ නැත්නම් විජය රජතුමා ඉන්න අවුරුදු 900කට කලින් තිබුණු ඉතා දියුණු නගරයක නටබුන් හමු වෙන්න පටන් ගත්තා. පුරාවිද්‍යා කැණීම් නතර නොකළා නම් විශාල මහා ශිෂ්ටාචාරයක තොරතුරු ලැබෙන්නට ඉඩ තිබුණා. ඉතින් විජය එන්න අවුරුදු 900කට කලින්. එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්න අවුරුදු 1100කට විතර කලින් ලංකාව ඉතාම දියුණු ශිෂ්ට සම්පන්න ශිෂ්ටාචාරයක් ලංකාවේ තිබිලා තියෙනවා. දැන් බුදුන් දවසේ හිටපු මණියක්කික රජුරෝ ගත්තොත් මණියක්කික කියලා කියන්නේ ඇත්තටම බද්ධ කරපු මේ මණික් වලින් කපපු ඇහැක් තියෙනවා කියන එක. ඉතින් ඒ වගේම ඔබ දන්නවා මණික් වලින් පුටුවක් කපන්නට නම් දැන් කියන්නේ චූලෝදර මහෝදර යුද්ධය සංසිඳවන්න බුදුරජාණන් වහන්සේ ලංකාවට මගේ මතකේ නිවැරදි නම් දෙවෙනි වර වැඩම කිරීමේදී වැඩම කරන්නේ මණික් වලින් මණික් එබ්බවු නැත්නම් මණික් වලින් කපපු පුටුවක් සඳහා ඇති වුණු කලහයක් නැත්නම් ගැටුමක් සංසිඳවන්නේ. එතකොට මණික් වලින් මෙවැනි නිර්මාණයක් කරන්නට තරම් දියුණු තාක්ෂණයක් දියුණු කලාවක් ලංකාවේ තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ කාටද කියන්න පුළුවන් අපි සංස්කෘතික උනේ අපේට කලාව ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේත් සංඝමිත්තාතරණියත් වැඩම කරාට පස්සේ කියලා. ඒ නිසා අපි මේ අමු මිත්‍යාව අපි ඒ විදිහටම ඉතිහාසයේ කියන පමණින් අපි පිළිගත යුතු නෑ. මේකෙන් කියන්නේ මිහිඳු හාමුදුරුවෝ සියඹලා ගෙනාවෙම නෑ කියලා නෙමෙයි. මිහිඳු හාමුදුරුවෝ සියඹලා ගෙනාවා. හැබැයි සියඹලා ඔක්කොම ගෙනාවේ මිහිඳු හාමුදුරුවෝත් නෙමෙයි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් ලංකාවේ බෞද්ධයන් හිටියා. ලංකාවේ රහතන් වහන්සේලා හිටියා. ඒකට තියෙන හොඳම උදාහරණය රාජසෝමදේව මහත්තයා දක්වන උදාහරණය තමයි. ඒ කියන්නේ මගේ මතකයේ නිවැරදි නම් මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍ර අට කතාවට අදාළව තියෙනවා මේ ලංකාවේ හිටපු ස්වාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් ඉන්දියාවට ගියා කියලා යෝනක ධම්මරක්කිත මහරහතන් වහන්සේ හම්බ වෙන්න ලංකාවේ තියෙන ධර්මයත් ඉන්දියාවේ තියෙන බුද්ධ ධර්මයත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකාවේ තියෙන ඉගැන්වීමත් ඉන්දියාවේ තියෙන ඉගැන්වීමත් දෙකම එකක්ද කියලා निराකරණය කරගන්න.
එතකොට මේ යෝනක ධම්මරක්ඛිත කියන නම ඊටා වැදගත් හේතුව තමයි ඔය නවරට සසුන් පිහිටවද්දී මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු කණ්ඩායම ලංකාවට වැඩම කරද්දී යවන දේශ නැත්තම් මැදපෙරදිග කලාපයට නැත්තම් ලෝකේ බටහිර කොටසට ධර්මය අරන් ගියපු ස්වාමීන් වහන්සේ තමයි යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ. ඒතකොට නවරට සසුන් පිහිටවන්න දඹදිවින් නැත්තම් අශෝකගේ රාජ්‍යයෙන් පිටත් වෙලා ගියපු කණ්ඩායම් 9න් කණ්ඩායම් 7ක්ම ආපහු ඉන්දියාවට ආවා. හැබැයි ඉන්දියාවට ආපු නැති දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සහ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ. ඒතර ධම්මරක්ඛිත හාමුදුරුවෝ යෝනක දේශයට ගිය නිසා එහෙම නැත්නම් ඔය අරාබිකරයට ධර්මය අරගෙන ගිය නිසා අරාබිකරයට ධර්මය අරගෙන ගියපු 3 දෙනෙක් අපිට ඉතිහාසය අඳුර ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි පයිතගරස් එහෙම නැත්නම් සුනාපරන්ත පුන්නහාමුදුරුවෝ. අපි ඉගෙන වෙනම වීඩියෝ එකක් වෙන දවසක කතා කරමු. බොහෝ විට මේ පයිතගරස් විය හැකියයි සාක්ෂි තියෙනවා සුනාපරන්ත පුන්න මහතන් වහන්සේ සුනාපරන්ත දේශයේ නැත්නම් උන්වහන්සේ පයිතගරස් නම් එක් වීසිය විය හැකියි බොහෝ විට අප්‍රදිග ලෝකෙට ධර්මයේ රැගෙන ගියා. ඒ වගේම දැන් ලැබෙන සාක්ෂි අනුව ඊසානාත බෝසතුන් එහෙම නැත්නම් කිතුණුවන් විශ්වාස කරන ජේසුස් වහන්සේ ඊසානාත බෝසතුන් ಭಾರತයේ සිට ධර්මයේ ඉගෙනගෙන මැදපෙරදිග ලෝකෙට ධර්මයේ රැගෙන ගියා. ඊළඟට නිල වශයෙන්ම අශෝකගේ කාලේ මේ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ කණ්ඩායම යෝනක දේශය නැත්නම් මැදපෙරදිග කලාපයට ධර්මය අරගෙන ගියා. එතකොට ධම්මරක්ඛිත හාමුදුරුවෝ නම් යෝනක දේශයට ධර්මය අරගෙන ගියේ. ඒ නිසා තමයි උන්වහන්සේ යෝනක ධම්මරක්ඛිත වෙන්නේ. උන්වහන්සේ ඉන්දියාවට ආයේ කවදාවත් වැඩියෙත් නැත්තම් අපේ හාමුදුරුවෝ කෙනෙක් ගියා නම් යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ මුණ ගැහෙන්න දඹදිවට නැත්තම් ඉන්දියාවට එහෙනම් අපේ හාමුදුරුවෝ යන්න ඕනේ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ හම්බ වෙන්න යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට යන්න කලින්. මොකද උන්වහන්සේ ධර්ම ප්‍රචාරයට ගියාට පස්සේ ආපහු මව්බිමට වැඩියේ නෑ මිහිඳු මහරහතන් වහන්සේ වගේම. එහෙම එතකොට මේ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයට ගියේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන කාලෙට සමකාලීනව. එහෙමනම් අර අපේ හාමුදුරුවෝ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ හම්බ වෙලා ලංකාවේ තියෙන ධර්මයත් ඉන්දියාවේ තියෙන ධර්මයත් එකද කියලා විසඳ ගන්න ගියා නම් යන්න ඇත්තේ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ මැදපෙරදිග කලාපයට පිටත් වෙන කලින්. ඒ කියන්නේ අශෝකගේ ධර්ම දූත සේවාව පටන් ගන්න කලින්. ඒ කියන්නේ නිල වශයෙන් ලංකාවට බුද්ධ ආගම එන්න කලින්. මොකද මිහිඳු මහරහතන් වහන්සේත් යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝත් එකම කාල සීමාවේ තමයි ඉන්දියාවෙන් පිටත් වෙන්නේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් තමයි එහෙමනම් ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් මේ යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් ලංකාවේ බුද්ධ ආගම තිබුණා. හැබැයි බුද්ධ ආගම නිල රාජ්‍යාගම බවට පත්වීමේ නිල ඔෆිෂියල් ඉවෙන්ට් එක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීම. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීමේ සුවිශේෂී වටිනකමක්, සුවිශේෂී වැදගත්කමක්, සුවිශේෂී අගයක් තියෙනවා. ඒක කිසිසේත්ම අපිට බැහැර කරන්න බෑ. හැබැයි අපි අන්දානුකරණයෙන් අපිට සියල්ලම ලැබුණේ, අපිට සංස්කෘතිය ලැබුණේ, අපිට කලාව ලැබුණේ, අපිට සભ્યත්වය ලැබුණේ මහින්දාගමණයෙන් පස්සේ කියලා කියන මිත්‍යාව අපි එයරින් පිළිගත යුතු නැහැ. හේතුව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්න අවුරුදු 200කට විතර කලින් තමයි පණ්ඩුකාභය රජුරෝ මේ අපි දැනට දන්න අනුරාධපුරය කියන ඉතා දියුණු නගරය ඉදි කරන්නේ. ඒ නිසා පණ්ඩුකාභයගෙන් පණ්ඩුකාභය ඔබ දන්නවා ලංකාවේ සුවිශේෂී පාලකෙක්. අපි දන්න ඉතිහාසයේ පළවෙනි වැව ඉදි කරන්නේ පණ්ඩුකාභය. ඒ නිසා ඒ වෙනකොටත් අපිට ඉතාම දියුණු සංස්කෘතියක්, දියුණු කලාවක් හිමිකමක් තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒ අපිට තිබුණු සංස්කෘතිය සහ කලාව ආලෝකමත් කර බව ඇත්ත. අපිට ඒක ඒ විදිහටම පිළිගන්න පුළුවන්. නමුත් අපිට කලාව සංස්කෘතිය සහ මේ කියන සියලු දේ ලැබුණේ කියන්නේ මේ සියවල සේරම ගෙනාවේ අශෝකගේ කාලේ ඉන්දියාවෙන් කියන කතාව අපි ඒ විදිහටම අන්දානුකරණයෙන් පිළිගත යුතු නෑ කියන එක තමයි මගේ යෝජනාව. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමේ සුවිශේෂී කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි තාර්කික බුද්ධි පරීක්ෂණය කරන්නේ මිහිඳු හාමුදුරුවෝ. ඔබ දන්නවා අර
අඹ පැණය සහ ඥාති පැණය ඒක ඓතිහාසික සිද්ධියක්. මොකද ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මේ බුද්ධි පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේ. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ඊටාම එතෙක් අවිධිමත්ව ලංකාව තුල ජනගතව තිබුණු බුද්ධ දේශනාව. අනිත් එක තමයි මෙහිදී කියන්න ඕනේ මිහිඳු දැන් ওই නවරට සසුන් පීඨ වීමෙන් ලංකාව විශේෂ වුණේ ලංකාවේ මේ මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ආපු බුද්ධිමතුන්ට ගෝචර වෙන ඒ වගේම නිදහස් චින්තනයේට ඉඩ දෙන චින්තන නිදහස අගය කරන ඒ වගේම ප්‍රඥාව අවදි කරන තර්කයට ආමන්ත්‍රණය කරන ඥානය පුබුදු කරන මේ ඉගැන්වීම පිළිගන්න තරම් ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිය ප්‍රඥාව වැඩිලා තිබුණා. අපි ගෝත්‍රික කොදෙව්වක් නම් අපි කොදෙව් මානසිකත්වයක හිටපු ගෝත්‍රික රටක් නම් ඔය කියන විදිහට යක්ෂනාග කණ්ඩායම් ගෝත්‍රිකයෝ නම් මේ ගැඹුරු ජාත්‍යන්තර පණිවිඩය මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙනාපු කිසිසේත් ලංකාවේ ස්ථාපිත වෙන්න විදියක් නැහැ. ඒ නිසා කිසිසේත්ම අපි කියන්නේ විජයාවගමනයට කලිනුත් අපි ගෝත්‍රිකයෝ නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැනටත් අප්‍රිකාවේ ඉන්න ගෝත්‍රික ජන සමාජය. හැබැයි ඉතිහාස කවර කාලයකවත් මම දන්න තරමේ මගේ දැනුම හැටියට රාජ් සෝමදේව මහත්තයලා ඇතුළු ඒ කණ්ඩායම් වල කැණීම් වලවත් මම හිතන්නේ අපිට හම්බෙලා නැහැ කවර කාලයකවත් අපේ රටේ මිනිමස් කන ගෝත්‍රිකයෝ හිටපු බවට. ඒ තරම් මෙලේච්ඡ මට්ටමක ගෝත්‍රික සමාජයක් මම හිතන්නේ අපේ රටේ මම විශ්වාස කරන්නේ කවර කාලයකවත් තිබිලා නැහැ. නිසා අපි අවුරුදු 1,25,000කට කලින් මේ රට ජනාවාස වුණු කාලේ ඉඳලම අපි අද මේ අප්‍රිකාව නැත්නම් ඕස්ට්‍රේලියාව නැත්නම් එස්කිමෝරු ඉන්න ප්‍රදේශවල දකින්න ආදිවාසීන්ට වඩා දියුණු ප්‍රඥාවක් දියුණු ඥානයක් සහිතව හිටපු ජන කණ්ඩායමක්. ඒකට හොඳම උදාහරණය තමයි අවුරුදු 6000කට කලින් රතු පැහැදෙන් කරපු හાર્ට් එකේ හැඩේ පෙන්ඩන්ට් හමු වීම. එතකොට ඔබ දන්නවා හાર્ට් එකේ හැඩේ පෙන්ඩන්ට් කියලා කියන්නේ මේ ආදරය පිළිබඳ සංකේතාත්මක වස්තුවක්. ඒ කියන්නේ සිම්බලික් ඔබ්ජෙක්ට් එකක්. එතකොට ඒ කියන්නේ අවුරුදු 6000කට කලින් අපි මේ ඊටාම මේ ඉමෝෂනල් නැත්තම් භාවාත්මක කාරණා පිළිබඳ සැලකිලිමත් ඒ කියන්නේ කතා කරන ආදරය වගේ දියුණු මනෝභාවයන් හැඟීම් දැනීම් වැටහෙන එවැනි හැඟීම් දැනීම් sannivedanaya කරන ජන කණ්ඩායමක් හැටියට ඉඳලා තියෙනවා. ඒ නිසා එහෙම දියුණු ශිෂ්ටත්වයට පත් වුණු ජන කණ්ඩායමකට තමයි මිහිඳු හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන්නේ. නැත්තම් අමු සත්තු ටිකක් මේ රටේ හිටියා. ඇවිල්ලා ඒ සත්තුන්ට මේ මිහිඳු හාමුදුරුවෝ සීලය සහ ධර්මය දීලා මේ රට ශිෂ්ට සම්පන්න කරා නෙමෙයි. මිහිඳු හාමුදුරුවෝ වඩින්නෙම ශිෂ්ට සම්පන්න රටකට. ශිෂ්ට සම්පන්න රටකට වඩිනවා සහ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම බඳු ඉතා දියුණු ඉගැන්වීමක් පිළිගන්නට තරම් ප්‍රඥා සම්පන්නව හිටපු ජාතියකට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ඒක අපි විශේෂයෙන්ම ඊටාම සැලකිල්ලෙන් ඊටා පරිස්සමෙන් තේරුම් ගත යුතු කාරණාවක් හැටියට තමයි මම හිතන්නේ අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ ලංකාවට විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ගෙනාපු බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි දේශනාව ගත්ත චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඒක ඇත්තටම මේ හුදු අනුමානයෙන් යමක් පිළිගන්නවා වෙනුවට ප්‍රත්‍යක්ෂයෙන් සත්‍ය ප්‍රත්‍යක්ෂ කොට පිළිගැනීම පිළිබඳ එක්තරා කතාවක් ලස්සන කතාවක් ඇතුළත් සූත්‍රයක්. ඒ නිසා ඇත්තටම බුද්ධිමත් ප්‍රඥා සම්පන්න ජාතියකට කරන ආමන්ත්‍රණයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපිට කරන්නේ. උන්වහන්සේ මුලින්ම චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් මේ බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ හැඳින්වීමක් කරලා ඒ මොහොතේ අගනුවර හිටපු රටේ අගනුවර හිටපු ජනයාට බුද්ධ දේශනාව කියන්නේ මොකක්ද කියලා හැඳින්වීමක් කරලා ඊළඟට විශේෂයෙන්ම ඊටාම ක්‍රමානුකූලව උන්වහන්සේ මේ රටේ විධිමත්ව බුද්ධ දේශනාව ස්ථාපිත කිරීම සඳහා ප්‍රේතවත්තු විමානවත්තු දේවදූත බාලපඬිත වගේ සූත්‍ර හරහා විශේෂයෙන්ම මේ ආචාර්ය විද්‍යාත්මක වටිනාකමක් තියෙන සූත්‍ර. ඒ කියන්නේ ජනයා යහපතින් වැළැක්වීම සහ යහපතේ පිහිටවීම කියන කාරණා. හරහා ඊටාම සරල තැනකින් පටන් අරගෙන අභිධර්මයේ වෙනි ගැඹුරු විෂයක් ලංකාවේ ජනයා තුළ ස්ථාපිත කිරීම දක්වා මිහිඳු හාමුදුරුවෝ මේ තමන්ගේ ධර්ම දූත කාර්යය ඊටාම විශිෂ්ට අන්දමින් ඊටාම මනවින් ඉටු කරා කියන එකත් අපිට පුද්ගලිකව පිළිගන්න පුළුවන්. මොකද උන්වහන්සේට පැවරුණු කටයුත්ත උන්වහන්සේ ඊටාම හොඳින් ඊටාම විශිෂ්ට අන්දමින්
ඉටු කරා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මම හිතන්නේ එතන ඉඳලා විධිමත් අපි අර ජොනක ධම්මරක්කිත හාමුදුරුවෝ හම්බ වෙන්නේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් ගිය කතාව වගේ කතා සම්පූර්ණ අමතක කරත්. ඒ කියන්නේ ලංකාවේ ඒ වෙනක එකම බෞද්ධයෙක්වත් හිටියේ නැහැ කියන තැනට ආවත් මිහිඳු හාමුදුරුවෝ මේ විධිමත්ව ලංකාවේ බුද්ධ දේශනා ස්ථාපිත කිරීමෙන් පස්සේ ඔබ දන්නවා අද දක්වාම අපි මේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් පසුව ලැබුණු මේ මහා සාහිත්‍යය අපි රැකගෙන ඉනවා. දැන් ඇතැම් අය කියනවා අපි කරපු විශිෂ්ටම කටයුත්ත තමයි කියලා මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු එක. ඇත්තටම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු එක නෙමෙයි අපි කරපු විශිෂ්ට කටයුත්ත. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා කියලා කියන්නේ මතකයෙන් ආපු ඒ ධර්ම කොටස් ලියන එකනේ. අපි ඒ වෙනවල විශේෂ වැඩක් කරා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට වෙනත් භාෂාවකින් අර්ථ විවරණ ලියපු පළවෙනි જાතිය අපි. ඒ තමයි ඔබ දන්නවා හෙළටුවා. විශේෂයෙන් බුද්ධඝෝෂ හඳුරෝ ලංකාවට ඇවිල්ලා පාලියට පරිවර්තනය කරන්න කලින් එවකට පැවති සිංහල භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගේ සියලුම ඉගැන්වීම් වලට අපි සිංහලෙන් අටුවා ලියලා තිබුණා. හෙළටුවා කියලා කියන්නේ මේවා. ඇත්තට මේවා බුද්ධඝෝෂ හඳුරෝ ලංකාවට ඇවිල්ලා පාලියට පරිවර්තනය නොකරා නම් ඇතැම් විට අද ලෝකයේම බුද්ධ ධර්ම ඉගෙන ගන්නේ සිංහල භාෂාවෙන් වෙන්නට ඉඩ තිබුණා ඇතැම් විට. මොකද බුද්ධඝෝෂ හඳුරෝම කියනවා සීහල භාෂාවක් මනෝරම්‍ය භාෂාවක්. ඒ කියන්නේ සීහල භාෂාව කියලා කියන්නේ එවකට සිංහලයා පාවිච්චි කරපු භාෂාව කියලා කියන්නේ අතිශය සුන්දර රමණීය භාෂාවක් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ලෝක ඉතිහාසයේ මාගධී භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට කවුරු හරි මාගධී නොවන භාෂාවකින් අර්ථ විවරණ ලිව්වනම් જાතියක් ඒ අපි. ඒක තමයි අර මුලින් අපි කිව්ව හෙළටුවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක ඊටාම සුවිශේෂී වැදගත්කමක් තියෙන කාරණයක්. ඉතින් ඒ වගේම අපි ඉදිරියේදී මේ පැහැදිලි කිරීම කරා වගේම අපි මේ අපි කිව්වේ ටිකක් ඓතිහාසික කාරණා කීපයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ ඉගැන්වීම ලෝකේ ඕනෑම භෞතිකවාදියෙකුට විඥානවාදියෙකුට පොදුවේ යම් තැනකට එකඟ වෙන්න පුළුවන් ඉගැන්වීමක්. ඒ කියන්නේ හුදු භක්තිය හුදු දේවවාදයේ පදනම් කර නොගත් විශේෂයෙන්ම මානවයාගේ බුද්ධියට හදවතට ආමන්ත්‍රණය කරන ඉගැන්වීමක්. අනිත් කාරණේ තමයි ලෝකේ ඔබ දන්නවා අනිත් බොහෝ ආගම් පතුරවනු ලැබුවේ කඩුවෙන් සහ තුවක්කුවෙන් බලහත්කාරයෙන්. හැබැයි ලෝකේ මැස්සෙකුටවත් හානියක් නොකර ලෝකේ පුරා ව්‍යාප්ත කරපු යම් ධර්මයක් තිබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ මේ පවිත්‍ර බුද්ධ දේශනාව. ථේරවාදී වේවා මහායාන වේවා ලෝකේ කිසිම අවස්ථාවක බෞද්ධ පාලකයෝ ලෝකේ ධර්ම ප්‍රචාරය කරද්දී කිසිම අවස්ථාවක මේ හිංසාව භාවිතා කරලා නැහැ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාව බෞද්ධ කරේ ඔබ දන්නවා වෙනත් ඇතැම් පෘතුගීසි ලන්දේසින් ඇවිල්ලා ලංකාවට ඔවුන්ගේ ආගම දුන්නේ බලහත්කාරී. ගැබිනි මව්වරුන්ගේ බඩට තුවක්කු තියලා බයිනෙත්තු තියලා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධියත් එක්ක කරපු ආමන්ත්‍රණයක් කතිකාවතකින් තමයි ලංකාවට ධර්මයේ දුන්නේ. ලෝකයේ පුරා මේ නවරට සසුන් පිහිටවපු ධර්මදූත කණ්ඩායම් 9ම ලෝකයට ධර්ම ප්‍රචාරය කරේ හිංසාවෙන් තොරව අවිහිංසාවෙන්. අදත් බටහිර ලෝකේ ඉන්න බුද්ධිමතුන් Taman අදහන ආගම් අත්හැරලා බුද්ධ දේශනාව කරා එන්නේ අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ වගේ අය, මැතිව් රිචාඩ් හාමුදුරුවෝ වගේ අය, චිට්නත්තාන් හාමුදුරුවෝ වගේ අය බටහිර ලෝකයට ධර්මය ගෙනියන්නේ හිංසාව වෙනුවට අවිහිංසාවෙන්, මෝහය වෙනුවට ප්‍රඥාවෙන්. ඒ නිසා මම හිතනවා ලංකාව ප්‍රඥාවන්තයන්ගේ දේශයක් බවට පත් කිරීමේ ඔෆිෂියල් ඉවෙන්ට් එක නැත්නම් නිල සිදුවීමේ ප්‍රධාන කොටස්කරුවෙක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා මහින්දාගමනය සුවිශේෂී සිද්ධියක්. ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. හැබැයි මහින්දාගමනයට කලින් අපිට සංස්කෘතියක් තිබුණා, අපිට කලාවක් තිබුණා, අපිට ඊටාම දියුණු බුද්ධිමය ජන සමාජයක් තිබුණා. ඒ බුද්ධිමය ජන සමාජයට තමයි මිහිඳු හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ. හැබැයි දැන් මේකත් එක්ක තියෙන සාහිත්‍යය තුල විශේෂයෙන්ම ඔය අදත් අපිට දකින්නට ලැබෙන ඉන්දියානු ව්‍යාප්තවාදය එදත් අපිට දකින්නට පුළුවන්. උදාහරණයක් හැටියට ඔය සද්ධර්මාලංකාරය වගේ පොත්වල මේ සද්ධර්මාලංකාරය කියලා කියන්නේ ඔය රසවාහිනී ජම්බුද්දීප උප්පත්ති කතා, ලංකාද්වීප උප්පත්ති කතා කියලා කියන මේ ග්‍රන්ථ දෙක මම හිතන්නේ පාදක කරගෙන ඒ ග්‍රන්ථ ඇසුරු කරගෙන සිංහලෙන් ලියපු පොතක්, පසු කාලීනව ලියපු පොතක්. එතෙන්මයි සද්ධර්මාලංකාරය හඳුන්වනවා මේ දන් අදින කෙක්කක් කියලා. මොකද ඒක වැඩි හරියක් තියෙන දානානිසංස. කෙසේ වෙතත් මේ සද්ධර්මාලංකාරයේත් එහෙම නැත්නම් මම හිතන්නේ රසවාහිනියේ
තියෙන එක කතාවක් තියෙනවා. මේක අපි ටිකක් පරිස්සමෙන් බලන්න ඕනේ. මොකද ඒ කාලේ හිටපු ඇතැම් ශ්‍රමණ වේශධාරීන් මේ ලංකාවට වඩා ඉන්දියාව මාරයි ඉන්දියාව හොඳයි කියලා කියන්න ගත්ත උත්සාහයක ඒක දකින්න පුළුවන්. ඒ තමයි මේ දේවානම්පියතිස්ස සහ මිහිඳු මහරහතන් වහන්සේගේ සම්බන්ධය. නැත්නම් මේ දේවානම්පියතිස්ස සහ අශෝකගේ සම්බන්ධය ඒකේ අතීත කතාවකට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඒ කතාවේ තියෙන එක කාලෙක මේ අයියල මල්ලිලා තුන් දෙනෙක් ඉන්නවා. මේක අතීත කතාවක්. අයියල මල්ලිලා තුන් දෙනෙක් ඉන්නවා. මේ ඒ තුන් දෙනා මීපැණි විකුණලා තමයි ජීවත් වෙන්නේ. එතකොට පසේබුදු රජාණන් වහන්සේ නමක් මීපැණි හොයාගෙන වැඩම කරද්දී මීපැණි තියෙන තැනක් දන්නවද කියලා ඒක ගෑනු ළමයෙක්ගෙන් අහනවා. ඒ ගෑනු ළමයා අර මීපැණි කඩේ පෙන්නලා මේ කියනවා මේ ඔබ වහන්සේ මේ කඩේට ගියොත් මීපැණි ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ගෑනු ළමයා ප්‍රාර්ථනා කරා කියලා කියනවා පසේබුදුරයන් වහන්සේට මීපැණි ලබා ගන්න මාර්ගය පෙන්නපු පිනෙන් උපදින හැම භවයකම ස්වරූපී දේහ සම්පත්තියක් එහෙම නැත්නම් රූමත් බව ලැබෙන්න කියලා. ඉතින් මේ කතාව හැටියට මම හිතන්නේ මේ කඩේ වෙලාවෙ ඉන්නේ ලොකු අයියා මගේ මතක හැටියට. මොකද එයා අනිත් මල්ලිලා දෙන්න මීවල කඩන්න ගිහිල්ලා ඉතින් ලොකු අයියා කරන්නේ පසේබුදු රජාණන් වහන්සේට මේ පාත්‍රේ පිරෙන්නම පාත්‍රේ උතුරා යන්න මීපැණි පූජා කරනවා. පාත්‍රේ උතුරා යන්න මීපැණි පූජා කරලා එයා ප්‍රාර්ථනා කරනවා මේ පාත්‍රයේ උතුරලා මීපැණි විසිරලා ගියා වගේ අනාගතයේ විසිරලා තියෙන සියලුම රාජ්‍ය සහිතව මුළු දඹදිවම අනාගතයේ භවයක රාජ්‍යත්වය ලැබෙන්න කියලා. ඊට පස්සේ මගේ මතක හැටියට දෙවනි මල්ලි මේ කටේ මීපැණි පූජා කරා කියලා කිව්වම එයා සතුටු වෙලා මේ පින අනුමෝදන් වෙනවා. බාලයා කිව්වා කියලා කියනවා මේ මම හිටියලා මම ওই මුඩුමහන මුහුදෙන් එතරට දානවා කියලා. ඉතින් මට කියන්න ඕනේ මෙන්න මේකයි. එතකොට මේ සද්ධර්මාලංකාරයේත් රසවාහිනියෙත් කියනවා මේ පසේබුදු රජාණන් වහන්සේට මීපැණි හොයාගන්න පාර පෙන්නපු කෙනා තමයි ධර්මාශෝකගේ අගබිසව වෙච්ච අසන්දි මිත්‍රා. එතකොට අර මීපැණි පාත්‍රයක් පුරවලා පූජා කරපු කෙනා තමයි ධර්මාශෝක. එතකොට මේ පින අනුමෝදන් වෙච්ච පොඩි මල්ලි තමයි දෙවනියා තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. බරපතල කාරණේ මේකයි. මේ ඔක්කොම පිනට වුණු දේවල්. හැබැයි මේකේ කියනවා මේ රසවාහිනී කතාවේ කියනවා මේ තමයි අර ඉන්දියානු මානසිකත්වයකින් ඔබ දන්නවා අර මේ අරාබි මානසිකත්වයෙන් ලංකාවේ පොළොවට වඩා අරාබිය හොඳයි කියලා හිතන ඇතැම් හැමෝම නෙමෙයි ඇතැම් ඉස්ලාමිකයෝ වගේ ඉන්දියානු මානසිකත්වයකින් ලංකාවට වඩා ඉන්දියාව හොඳයි කියලා හිතපු මේ රසවාහිනී රචකයා ලියනවා මේ කතාවේ අර ඔක්කොම ධර්මාශෝක දඹදිව රජ වුණේ මීපැණි පූජා කරපු පිණින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රහත් බවට පත් උනේ මේ මගේ මතකේ නිවැරදි නම් ඒ නීග්‍රෝ දහම්දුරනේ මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විය යුතුයි සංශෝධනයට යටත්ව මගේ මතකය අනුව උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුණේ අර මීපැණි පූජා කරපු දානේ අනුමෝදන් කරපු පිණින්. හැබැයි ඒ පසේ බුදුහාමුදුරුවෝ මම හිටියනම් ඒ මුඩු මහන මේ මුහුදෙන් එතරට දානවා කියලා කියපු අකුසල කර්මය නිසා දේවානම්පියතිස්ස මුහුදෙන් එතර ලංකාවේ රජු හැටියට ඉපදුනා කියලා. එතකොට ධර්මාශෝක ඉන්දියාවේ අගරජු වීම පෙර පිනක් වෙන්නත් ලංකාවේ මුහුදෙන් කියන්නේ ඉන්දියාවෙන් පිටත ලංකාවේ දේවානම්පියතිස්ස අගරජු වීම පෙර අකුසල කර්මයක ප්‍රතිඵලයක් වෙන්නත් තියෙන හේතුව මොකද්ද කියලා මට නම් පුද්ගලිකව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඊටාව පැහැදිලිව මේ රසවාහිනිය ලියන්නේ එක්තරා විදියක ඉන්දියන් ගති මානසිකත්වයකින් කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා අපි ඉන්දියන් ගති මානසිකත්වයකින් බැලුවොත් තමයි අපිට හිතෙන්නේ මේ අපිට මේ සියලුම දේ ලැබුණේ මහින්දාගමණයෙන් කියලා. මහින්දාගමණයට කලින් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කරා. ඒ අවස්ථාව විශේෂයෙන්ම ත්‍රිපිටකයේ ඒ ගැන සඳහනක් නැහැ. හැබැයි වංශ කතාවල අපිට වංශ කතා අමතක කරත් ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් වුණ මහායාන සූත්‍ර දේශනාවක් කරන ලංකාවතාර සූත්‍රයේදී ඊටාම පැහැදිලිව තියෙනවා සමන්තකූට පර්වතයේ නැත්නම් ශ්‍රීපාද කඳුමුදුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම විඥානය පිළිබඳ මනස පිළිබඳ විශේෂම ඊටාම ගැඹුරු මනෝවිද්‍යාත්මක දේශනාවක් ලංකාවතාර සූත්‍රය කියන මේ සූත්‍රය දේශනා කරන්නේ ශ්‍රීපාද කඳුමුදුනේදී මහායාන ගැනීම අනුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ලංකාවත් එක්ක සම්බන්ධතා තිබුණා සහ ලංකාවේ බුද්ධිමත් ජනයා බෞද්ධයන් බවට පත් වුණු බව අපිට බැහැර කරන්න බෑ. කොහොම වුණත් මහින්දාගමනය කියලා කියන්නේ වැදගත් සිදුවීමක්. මහින්දාගමනය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ
ඉතිහාස ලංකාවේ ගමන් මඟ එක්තරා විදිහකට වෙනස් කරපු සිදුවීමක්. ඒ වගේම ලංකා ඉතිහාසයේ ගමන් මඟට ආලෝකයක් ලැබුණු සිදුවීමක්. අපි ඒක බැහැර නොකර හැබැයි ඊට පෙරත් ලංකාවේ යම් බෞද්ධ බුදුදහම වැළඳගත් ජන කොටස් සිටියා විය හැකි කියන කතාවත් ඔළුවේ තියාගෙන මේ ගැන ටිකක් විමසන එක හොඳයි. කොහොමද අපි මේ වීඩියෝ මාලාව වරින් වර දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ ඓතිහාසික කරුණු වගේම ඓතිහාසික කරුණු වලටත් වඩා වැදගත් වෙන්නේ ලෝකේ ජනයාගේ බුද්ධියට හදවතට එකසේ ආමන්ත්‍රණය කරන තර්කය අවදි කරන ඥාණයට කතා කරන බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පිළිබඳව අපි මේ වගේම වීඩියෝවකින් වෙනත් දවසකට හමු වෙමු. හැමදෙනාටම බොහොම ස්තුතියි. පවතින දේ ඒ විදිහටම විශ්වාස නොකර ඉන් ඔබෙහි අපිට උගන්වන සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට යම් යම් සත්‍යයන් තිබිය හැකි බව ඔළුවේ තියාගෙන ලෝකේ සත්‍යෙහි වුවොත් අපිට බොහෝ විට අපි දැනට දන්න දෙයට වඩා වැඩි සත්‍යයක් අපිට මුණ ගැහෙන්න පුළුවන් කියන එකත් අපි ඔළුවේ තියාගනිමු. හැමදෙනාටම බොහොම ස්තුතියි. ත්වන් සරණයි.